හොඳයි ස්වාමීන් වහන්සේගේ නාමයට ස්තුතිවන්ත නම් දවසෙත් අපි දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගන්න යන මේ වෙලාවේදී ස්වාමීන් වහන්සේ අපිව මේ කාලෙදී උන්වහන්සේ තවත් පියවරක් උන්වහන්සේ අපි ඉදිරියට ගෙනියන්න යනවා. ඒ වගේම මම විශේෂයෙන්ම අද දවසේ ඔබ සමග කතා කරන්න යනවා. ස්වාමීන් වහන්සේගේ මහිමා අලංකාරය කියන කාරණාව ගැන මක්නිසාද දෙවියන් වහන්සේ අපිව මේ කාලය තුල උන්වහන්සේගේ මහිමය දකින්න පිණිස උන්වහන්සේගේ මහිමා අලංකාරය උන්වහන්සේගේ අභිමුඛයේ තිබෙන ඒ මහිමා අලංකාරය දකින්නත් ඒ අත්දකින්නත් ස්වාමීන් වහන්සේ අපිව කැඳවලා තිබෙනවා. ඒ වගේම අපි දකිනවා ස්වාමීන් වහන්සේ විවිධ දෙවියන් වහන්සේගේ මිනිසයන්ට උන්වහන්සේ කතා කරනු ලැබුවා. එහෙම නැත්නම් උන්වහන්සේ මේ අත්දැකීම බොහෝ අයට දෙනු ලැබුවා. උන්වහන්සේ බොහෝ අයට උන්වහන්සේගේ ප්‍රේමයේ අත්දැකීම එහෙම නැත්නම් උන්වහන්සේගේ අභිමුඛයේ තිබෙන මිහිර බොහෝ අය අත්දකින්න ලැබුවා. ඒ නිසා අපි දකිනවා ඒ අත්දැකීම ගැන බොහෝ දෙනෙකුට තිබෙන අතර තව බොහෝ දෙනෙකුට මේම අත්දැකීම නැතුව සිටිනවා. ඒ නිසා මේ අත්දැකීමේ තිබෙන එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ තිබෙන ඒ අලංකාරය එහෙම නැත්නම් ඒ මහිමාන්විත ඒ අත්දැකීම ඊටමත් මිහිරක් ගෙන දෙයක්ව තිබෙනවා. ඒ නිසා සහෝදර සහෝදරියනි අද දවසේ අපි ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ ඒ කාරණාව දෙස අපි අවධානය යොමු කරන්න යනවා. මම කැමැති ගීතාවලිය 27 වෙනි පරිච්ඡේදයට කරලා ගන්නට. ගීතාවලිය 27 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ කියනවා දාවිත්තුමා තමයි මේ ප්‍රකාශනය කරන්නේ. ස්වාමින්ගෙන් එක් දෙයක් ඉල්ලමි ඒක සොයන්නෙමි. එනම් ස්වාමින්ගේ අලංකාරය දකින පිණිස උන්වහන්සේගේ මාලිගාවේදී භාවනා කරන පිණිස මාගේ ජීවිතයේ සියලු දවස්වලදී ස්වාමින්ගේ ගෘහේ වාසය කිරීම පිණිස අපි දකිනවා මේ ස්ථානයේ දාවිත්තුමා කියනවා ස්වාමින්ගෙන් එක් දෙයක් ඉල්ලමි ඒක සොයන්නෙමි. එනම් ස්වාමින්ගේ අලංකාරය දකින්න පිණිස අපි දකිනවා ඔහු රජෙක්ව සිටියා. ඔහුට තානාන්තර එහෙම නැත්නම් රජ සැප සම්පත් එහෙම නැත්නම් ඔහුට තිබෙන ආශිර්වාද ඔහුට තිබෙන පහසුකම් ඔහුට හැම දෙයක්ම ඔහුට ලැබිලා තිබුණා. ඔහුට මේ සියල්ල ඔහුගේ ජීවිතේ හිමි කරගෙන තිබුණා. ඔහුට ලෞකික සැප සම්පත් වලින් ඉතිරිලා තිබුණා. ඔහුට හැම අවශ්‍යතාවයක් ඔහුගේ ජීවිතේ තිබුණා. ඔහුට මේ ලෝකේ ආකාරයෙන් භුක්ති විඳින්න තිබෙන හැම ආශිර්වාදයක් ඔහුට අත්දකින්න පුළුවන්කම තිබුණා. නමුත් අපි දකිනවා ඔහු ඒ හැම දෙයක් අභිබවා ඔහු ඒ හැම ආශිර්වාදයක්ම පහලින් තියලා ඒ රජකමේ තිබෙන ඒ තේජස එහෙම නැත්නම් ඒ රජකම තුල තිබෙන ඒ ගෞරවය ඒ පිළිගැනීම ඒ හැම දෙයක්ම ඔහු පසක තබලා ඔහු එක දෙයක් කියනවා ස්වාමින්ගෙන් එක් දෙයක් ඉල්ලමි ඒක සොයන්නෙමි. එනම් ස්වාමින්ගේ අලංකාරය දකින්න පිණිස ඔහු කියන ස්වාමින්ගේ අලංකාරය ඔහුට ඒ අත්දැකීම තිබුණා. ඔහුගේ එකම ආසාව වුණේ ස්වාමින්ගේ අලංකාරය. ඔහු දැනගෙන සිටියා ස්වාමින් වහන්සේගේ අභියස තිබෙන මිහිර. ඔහු දැනගෙන සිටියා ස්වාමින් වහන්සේගේ අභියස තිබෙන ප්‍රීතිය. දේවචනයේ ඔහු තව ස්ථානයක කියනවා ඔබගේ අභිමුඛයේ ප්‍රීතිය සම්පූර්ණකම ඇත්තේ. අනිත් හැම ප්‍රීතියක්ම తాවකාලික සතුටක් ගෙන දෙනවා. අනිත් හැම සතුටක් එහෙම නැත්නම් අනිත් හැම වෙනත් මේ ලෝකේ ආකාරයෙන් ලබන සියලුම විනෝදයන් තෘප්තියන් එහෙම නැත්නම් ඒ වෙලාවට පමණයි. ඒක ඊටාම කෙටි කාලීන දෙයක්ව තිබෙනවා. නමුත් දාවිද් දැනගෙන හිටියා ඒ හැම එකකම අඩුවක් තිබෙනවා. ඒ නිසා සහෝදර සහෝදරිනි අද උදෑසන ඔබත් මමත් මේ ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ තිබෙන
අලංකාරය දකින්න අපි ආස වෙනවා නම් ඔබටත් මටත් ඒ පිපාසය තිබෙනවා නම් ඔබටත් මටත් ඒ උනන්දුව තිබෙනවා නම් ඔබත් මමත් ඒ කුසගින්න තුල ඔබ ජීවත් වෙනවා නම් ස්වාමීන් වහන්සේ ඒ කුසගින්න ඔබගේ ජීවිතේ පුරවන්න සූදානම්ව සිටිනවා. මම නිසාද දාවිද් ඒ නිසා එක දෙයක් ඉල්ලනවා. දාවිද්ට රජකමේ ලැබෙන තවත් ඒ මහිමාන්විත දේ මේ ඔහු ඉල්ලුවේ. අපි දන්නවා දාවිද්ගේ ශක්තියෙන්ම රජකමට ආව නෙවෙයි. දාවිද් එකම දෙයයි කරේ. අපි දන්නවා යෙස්සේගේ ගෙදරට ඇවිල්ලා සාමුවෙල් ඒ පවුලේ ඉන්න අනිත් අයව එහෙම නැත්නම් අනිත් අයත් එක්ක ඒ ආලේප කිරීම සඳහා එකතු කරගෙන සිටින්දී ඒ වෙනකොට දාවිද් එතන හිටියේ නැහැ. දාවිද් බැටළුව බලන්න ගිහිල්ලා හිටියා. දාවිද් රජකම පසුපස්සේ ආපු කෙනෙක් නෙමෙයි. දාවිද් කියන්නේ රජකම පස්සේ හඹාගෙන ආපු කෙනෙක් නෙමෙයි. දාවිද්ට ඉලක්කයක් තිබුණේ කවදා හරි මම රජ වෙන්න ඕන කියන ආසාවක් නෙමෙයි උන්ට තිබුණේ. ඔහුට එකම දේ තිබුණේ ස්වාමීන් වහන්සේ. ඔහුගේ හදවතේ පිරීලා තිබුණේ ස්වාමීන් වහන්සේ. ඔහු එඩේරෙක් වෙලා ඉන්න වෙලාවේ ඔහුගේ සම්බන්ධතාවය තිබුණේ දෙවියන් වහන්සේ සමග. ඔහු උන්වහන්සේ සමග රහස් එහෙම නැත්නම් පෞද්ගලික සම්බන්ධතාවයක් තුල ඔහු සිටියා. ඔහුට වෙන ලෝකයක් තිබුණේ නැහැ. ඔහුට තිබුණ එකම ලෝකේ නම් ස්වාමීන් වහන්සේගේ ලෝකය. ඒ නිසා තමයි ඔහු කියන්නේ ස්වාමීන්ගෙන් මම එක දෙයක් ඉල්ලනවා. ඒක නම් උන්වහන්සේගේ අලංකාරය දකින්න. ඒ නිසා මේ හදවත නිතරම ඔහු තුල තිබුණේ ස්වාමීන් වහන්සේව සෙවීමේ උන්වහන්සේගේ ඒ අභිරහස් උන්වහන්සේගේ ආලෝකය උන්වහන්සේගේ ඒ මහිමේ දකින ආසාව. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි ඔහුට තිබුණේ මේ ලෝකේ ඉදිරියට යන්න ඕන ඉහළට යන්න ඕන රජ වෙන්න ඕන කියන ආසාව නෙමෙයි. ඔහුට තිබුණේ ස්වාමීන් වහන්සේ සමග තිබෙන ඒ ගැඹුරු සම්බන්ධතාවය. ඔහුට තිබුණේ ස්වාමීන් වහන්සේත් එක්ක තිබුණේ ගැඹුරු ප්‍රේමය. ඔහුට තිබුණේ తాවකාලික ප්‍රේමයක්. ඒ වෙලාවට දෙවියන් වහන්සේගෙන් දෙයක් ලබලා ඊට පස්සේ ඇතිවන විනෝදයේ තෘප්තිය නෙමෙයි. ඒ වෙලාවට ප්‍රශ්නයක් ගැටලුවක් අමාරුකමක් එනකොට එහෙම නැත්නම් එතනදී උත්තර ලැබුණාම ඊට පස්සේ ඒ ප්‍රීතිමත් වෙන ඒ తాවකාලික ප්‍රීතිය නෙමෙයි. ඔහුට තිබුණේ ස්වාමීන් වහන්සේත් එක්ක තිබෙන ගැඹුරු ප්‍රීතිය. ස්වාමීන් වහන්සේත් එක්ක තිබුණු ගැඹුරු සම්බන්ධතාවයක්. ඒ නිසා ඔහුගේ ආශාව වුණේ ස්වාමීන් වහන්සේ සමග උන්වහන්සේගේ ඒ මහිමය අලංකාරය දැකීමයි. ඒ නිසා ඔහු කියන්නේ ඔහු ස්වාමීන් වහන්සේගෙන් එක දෙයක් ස්වාමීන්ගෙන් එක් දෙයක් ඉල්ලනවා. ඔහු ඉල්ලන්නේ උන්වහන්සේගේ අභිමුඛය. ඔහු ඉල්ලන්නේ උන්වහන්සේගේ ඒ ගැඹුරු සම්බන්ධතාවය. ඒ නිසා ඔහු දෙවියන් වහන්සේට කියනවා ස්වාමීනි මම එක දෙයක් ඉල්ලනවා. ඔබගේ ස්වාමීන්ගේ අලංකාරය දකින්න. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී දේව වචනයක එක දෙවියන් වහන්සේ සමග ගමන් කරපු මිනිස්සු උන්වහන්සේගේ ඒ රහස එහෙම නැත්නම් ඒ සම්බන්ධතාවය ඒ ප්‍රීතිය අත්දැක්කා. ඒ වගේම සමහර අයට ඒ පිපාසය තිබුණා. ඒ නිසා අපි දකිනවා දෙවියන් වහන්සේ තව මේ දෙවියන් වහන්සේගේ වචනේ ගීතාවලියම ඔය ස්වාමීන් වහන්සේගේ වචනේ කියන 63 ගීතාවලිය 63 වෙනි පරිච්ඡේදයේ ඔහු කියනවා. ඊටම දුෂ්කර අමාරු වෙලාවකදී ඔහු කියනවා. අපි දන්නවා කෙනෙක් ස්වාමීන් වහන්සේගේ අභිමුඛයට ඇලුම් වෙන්න පුළුවන්. තමාගේ ජීවිතේ නිශ්චල කාලයක් තුල තමාගේ ජීවිතේ ප්‍රශ්න ගැටලු නැති යුගයක් තුල ස්වාමීන් වහන්සේ සමග හොඳ ප්‍රීතිමත් කාලයක් තුල ඔහු සොයන්න පුළුවන්. නමුත් මේ 63 ගීතාවලියේ ඔහු කියනවා එතන කියනවා දෙවියන් වහන්සේ ඔබ මාගේ දෙවියන් වහන්සේ අලියම ඔබ සොයන්නේ වතුර නැති වියලුණු වෙහස උපදවන්නා වූ දේශයකදී මාගේ ආත්මය ඔබ කෙරෙහි පිපාස ඇත්තේ. මාගේ මාංශය ඔබ කෙරෙහි ආශා ඇත්තේ. මෙසේ ඔබගේ බලයත් ඔබගේ මහිමයත් දකින්න පිණිස ශුද්ධ ස්ථානයේදී ඔබ දෙස
බලා සිටියෙමි. ඔහු මෙතන කියනවා වතුර නැති වියලුණු දේශයක, ඒ කියන්නේ කාන්තාර අත්දැකීමක් තුල, එහෙම නැත්නම් මෙතන කතා කරන්නේ වනාන්තර අත්දැකීමක් තුල. අපි දන්නවා වනාන්තර අත්දැකීම තුල පහසුකම් නැහැ. මෙතන කියන වතුර නැහැ. ඒ වගේම වියලි වෙහෙස උපදවන්නා උද්දේශය. අපි දන්න අපේ ජීවිතේ වියලි කාලවල් තිබෙනවා. වෙහෙසටපත් වෙන කාලවල් තිබෙනවා. විඩාවටපත් වෙන කාලවල් තිබෙනවා. අමාරු කාල පරිච්ඡේදයන් වලට අපි අසු වෙනවා. ඒ මොන වාතාවරණය තිබුණා අපි දකිනවා දාවිද්ගේ එකම ආශාව උනේ. ඔහු කියනවා වතුර නැති වියලුණු වෙහෙස උපදවන්නා දේශයක මගේ ආත්මය ඔබ කෙරෙහි පිපාස ඇති. පිපාසය තිබෙනවා. මගේ ආත්මය ඔබ කෙරෙහි. මගේ ආත්මය හොයන්නේ ඔබවයි. ඒ වගේම මගේ මාංශය ඔබ කෙරෙහි ආශා ඇත්තේ. මගේ මාංශයත් ඔබයි. මගේ ආත්මයත් ඔබයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, අද ඔබට මට එවැනි ස්වාමීන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයක් තිබෙනවා. වියලුණා වූ අපහසු අත්දැකීමක් තුල දෙවියන් වහන්සේව සොයන්ට, දෙවියන් වහන්සේගේ අභිමුඛය අත්දකින්න, දෙවියන් වහන්සේගේ මහිමය අත්දකින්න, ඒ අලංකාරය දකින්න ඔබ ආසාවක් ඇතුව සිටිනවද? අපි දකිනවා දෙවියන් වහන්සේ ඔහු පිටිපස්සෙන් රජකමෙන්ට සැලැස්සුවා. ඔහු පිටිපස්සෙන් වරප්‍රසාදයට සැලැස්සුවා. අපි දන්නා රජකම ඔහු පිටිපස්ස ගියා මිසක් ඔහු රජකම පසුපස්ස ගමන් කරේ නැහැ. ඔහු පිටිපස්සෙන් වරප්‍රසාදය, එහෙම නැත්නම් දෙවියන් වහන්සේගේ බලය, දෙවියන් වහන්සේගේ අධිකාරීත්වය ඔහු පිටිපස්සෙන් ආව මිසක් ඔහු ඒ පසුපස ඔහු ගමන් කරේ නැහැ. ඔහු ගමන් කළේ එකම පසුපස නම් ස්වාමින් වහන්සේ. එහෙම නැත්නම් මේ බලවන්තයාගේ, එහෙම නැත්නම් සර්ව බලධාරී, එහෙම නැත්නම් එල් ෂඩායි දෙවියන් වහන්සේ පසුපසයි ඔහු ගමන් කළේ. ඔහු දැනගෙන හිටියා. ඔහු දැනගෙන හිටියා මේ ලෝකේ ලබන හැම සම්පතකට වඩා ස්වාමින් වහන්සේගේ අභිමුඛය තුල ඒ මහත් වරප්‍රසාද, එහෙම නැත්නම් ස්වාමින් වහන්සේගේ අභිමුඛය තුල උන්වහන්සේගේ ඒ අනුග්‍රහය තිබෙන බව. ඒ වගේ ඔහු දැනගෙන හිටිය හැම දෙයකටම වඩා ඔහු ස්වාමින් වහන්සේට ප්‍රේම කළා. ඔහු ප්‍රේම කළේ යම් පරමාර්ථයක් ඇතුව නෙමෙයි. ඔහුට එකම පරමාර්ථය උනේ ස්වාමින් වහන්සේගේ ඒ තේජස දැකීමයි. ඒ මහිමේ දැකීමයි, ඒ අලංකාරය දැකීමයි. ඒ නිසා ඔහු කියන්නේ මට ස්වාමිනී එක දෙයක් තිබෙන්නේ ඔබගේ මහිමේ අලංකාරය දකින්න ඕන. ඒ සප්‍රේමවන්ත සහෝදරයා සහෝදරි, ඔබගේ ජීවිතේ ඔබ අරමුණු කරගන්නේ ස්වාමින් වහන්සේගේ අභිමුඛය සොයන්ට යම්කිසි ඉහළ ස්ථානයකට යන්න නම් ඒ පරමාර්ථය අපි වෙනස් කරගන්න ඕන. අපි දන්නවා එක අවස්ථාවකදී පේත්‍රුස් සමාවෙන්න පවුල්තුමා ක්‍රියා 10 වෙනි පරිච්ඡේදයේ ඔබට දකින්න පුළුවන්. ඔහු එක අවස්ථාවකදී පවුල් සහ සීලස් හිරගෙදරක දානවා. ඔහු හිරගෙදර ඉඳලා දෙවියන් වහන්සේට මධ්‍යම රාත්‍රියේ ප්‍රශංසා කරනවා. උට හොඳටම පහර දීලා, උට හොඳටම හිරිහැර කරලා, ඔහු දඩු කදේ ගහලා ඔහුව ඒ ස්ථානේ ඔහු හිර කරලා තබනවා. නමුත් අපි දන්නවා ඒ පීඩා පැයේ ඔවුන් ප්‍රශංසා කරා. ඔව් ප්‍රශංසා කරේ භූමිකම්පා ඇති වෙන්න කියලා නෙවෙයි. ඔව් ප්‍රශංසා කරේ මාව නිදහස් වෙන්න කියලා නෙවෙයි. ඔව් ප්‍රශංසා කළේ මට ලොකු මිදීමක් ඇති වෙන්න ඕන කියලා නෙවෙයි. ඔව් ප්‍රශංසා කළේ උන්වහන්සේට දක්වන ප්‍රේමය. ඒ පීඩාව මැද්දේ දෙවියන් වහන්සේට දක්වන ප්‍රේමය. ඒ කඳුළු මැද්දේ දෙවියන් වහන්සේට දක්වන ප්‍රේමය. ඒ අමාරුකම මැද දෙවියන් වහන්සේට දක්වන ආදරය. ඒ නිසා අද සමහරට අපි හිතන්න පුළුවන් සමහර
අපි ප්‍රශංසා කරනවා, අපි යාඥා කරනවා, අපි මෙච්චර දෙවියන් වහන්සේට මොර ගසනවා. ඇයි? දෙවියන් වහන්සේ ඒ මහිමේ ඒ බල සම්පන්න භූමිකම්පා ඇයි දැන් ඇති වෙන්නේ නැති? ඇයි එදා ඒ හිරගෙවල් වල දොරවල් ඇරෙනා වගේ ඇයි අද එහෙම ඇති වෙන්නේ නැති කියලා. මොකද අද පරමාර්ථය තියෙන්නේ මේ දොර ඇරෙන්න ඕන, මේ ආශිර්වාදේ විවෘත වෙන්න ඕන කියලා ප්‍රශංසා කරනවා. ඒ නිසා ප්‍රශංසා දහසක් කරන්න පුළුවන්, දසදහසක් කරන්න පුළුවන් මේ දොර ඇරෙන්න, මේ ආශිර්වාදේ විවෘත වෙන්න කියලා නෑ. පවුල ප්‍රශංසා කරේ ඔවුන්ගේ නිදහස නිසා නෙවෙයි. ඔහුට නිදහස් වෙන්න ලොකු පිපාසයක් තිබුණා නම් ඒ වෙලාවේ පොළොව කම්පාව ඇති වෙච්ච වෙලාවේ ඔහු පැනලා දුවන්න තිබුණා. ඔහු එසේ කරේ නැහැ. අපි දන්නවා ඒ ස්ථානයේ ඔහු රැකවල් කරපු ජේල ඔහු කපා ගන්න හදනවා. ඔහු කඩුවෙන් ඇනගෙන මැරෙන්න හදනවා. නමුත් පවුල් සීලස් කතා කරලා කියනවා ඔහු බය වෙන්න එපා. ඔබ මැරෙන්න ඔබ කපා ගන්න ඔබගේ ජීවිතේ නැති කරන්න අවශ්‍ය නැහැ. අපි මෙහි ඉන්නවා. මොකද ඔහු ගියා නම් ඊට පස්සේ ඔවුන් දෙදෙනා එතනින් පැනගත්තා නම් ඒකේ වගකීම මේ ජේලරට තමයි අයිති වෙන්නේ. ඒ නිසා ඔහුට ඒ මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔහු බය වුණා. නමුත් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී අපි දකිනවා ස්වාමීන් වහන්සේගේ දාසයා ඔවුන්ගේ පිපාසය ඔවුන් එදා රාත්‍රියේ ප්‍රශංසා කළේ. ඔව් නමස්කාර කරේ. ඔව් ගීතිකා ගායනා කරේ ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේට දක්වන ආදරේ. ඒ මොන බාධාවටවත් මොන පීඩාවටවත් ඔවුන් දෙවියන් වහන්සේත් එක්ක තියෙන ප්‍රේමය වෙනස් කරන්න පුළුවන් කමක් උනේ නැහැ. මක්නිසාද? සැබෑ වූ ප්‍රේමය නිසා. එස් අපි උන්වහන්සේට සැබෑ ලෙස අපි උන්වහන්සේට යම් හේතුවක් නිසා උන්වහන්සේට යම් දෙයක් නිසා නෙවෙයි ප්‍රේම කරන්නේ. ප්‍රේමවන්තනි අපි දකිනවා උන්වහන්සේ අපට දැක්වූ ප්‍රේමය. උන්වහන්සේ අපි වෙනුවෙන් ජීවිතේ පූජා කළා. උන්වහන්සේ අපි වෙනුවෙන් උන්වහන්සේගේ මිලේ ගෙවුවා. ඒස සහෝදර සහෝදරිනි අපි දකිනවා එවැනි පිපාසිත හදවතක් ඔබටත් මටත් තිබෙන්න අවශ්‍යයි. ඒ නිසා අපි දකිනවා අපි බලවත් නිදහස් වීම දකින්න නම් බලවත් නිදහස් වීම අපි හිතා ගන්න බැරි විදිහේ විසඳුම් අපි හිතා ගන්න බැරි විදිහේ ජයග්‍රහණයන් අපේ ජීවිතේ හිමි වෙන්න යන්නේ අපි උන්වහන්සේට දක්වන ප්‍රේමය සහ ඒ ඇලුම්කම ඒ අභිමුඛයේ දක්වන අභිමුඛයේ තුල අපි ගමන් කරන ඒ අත්දැකීමත් එක්ක. ඒ නිසා ඔබ තව කෙනෙක් ලැබපු අත්දැකීම වෙන්න ඕන කියලා ඔබ ස්වාමීන් වහන්සේ ගාවට යන්න අවශ්‍ය නැහැ. ඔබයි දෙවියන් වහන්සේ අතර තියෙන පැදීම ඒක ඔබ එකිනෙකාට වෙනස් අත්දැකීමක් තිබෙනවා. ඒ නිසා මේ දාවිද් අත්දැකපු ආකාරයෙන්ම නෙවෙයි සමහරට ඔබට අත්දකින්න තිබෙන්නේ. ඔබ ස්වාමීන් වහන්සේ සමග ගමන් කරද්දී ඔබට ඊට වඩා වෙනස් විදිහේ අත්දැකීම් ස්වාමීන් වහන්සේට දෙන්න පුළුවන්. ඒ ආකාරයෙන් අපි දන්නවා මෝසෙස්ගේ ජීවිතේ. නික්මයාම 33 වෙනි පරිච්ඡේදයට අපි හැරිලා බලනකොට අපි දන්නවා එතන නික්මයාම 33 අපි එතන දකිනවා 33 18 වෙනි පරිච්ඡේදයේ මෝසෙස් කියනවා මෝසෙස් මේ වෙනකොට දෙවියන් වහන්සේව ඒ ගිනි පඳුර ළඟ ප්‍රකාශ වෙලා හිටියා. ඒ වගේම මෝසෙස් එක්ක දුර ගමනක් දෙවියන් වහන්සේ ඇවිල්ලා තිබුණා. ඒ වගේ දෙවියන් වහන්සේ මහත් අත්දැකීම් මෝසෙස්ට මේ වෙනකොට දීලා තිබුණා. ඒ මහත් බල සම්පන්න ක්‍රියා මෝසෙස් එක්ක ඉඳලා දෙවියන් වහන්සේ කරලා තිබුණා. රතු මුහුද දෙවැය කරලා තිබුණා. ඒ වගේ බල සම්පන්න ක්‍රියා මෝසෙස් කර්ම කොටගෙන දෙවියන් වහන්සේ කරලා තිබුණා. නමුත් අපි මේ පරිච්ඡේදයේ ඉහළ පදවල ඔහු මෝසෙස් ස්වාමීන් වහන්සේට යම් කාරණා උන්වහන්සේගෙන් ඉල්ලනවා. නමුත් මම අද දවසේ මගේ මාතෘකාව තිබෙන නිසා මම මේ 18 වෙනි පදේ ඉඳලා අපි පොඩ්ඩක් බලන්න යනවා. එතන කියනවා මෝසෙස් ස්වාමීන් වහන්සේගේ අනේ ඔබගේ තේජස මට පෙන්වුම. මේ මෝසෙස්ට තිබුණේ පුදුම පිපාසයක්. අපි දන්නවා මෝසෙස් දෙවියන් වහන්සේට සංවේදී වුණා. මෝසෙස් දෙවියන් වහන්සේ සමග හොඳ සම්බන්ධතාවයක ගමන් කළා. මෝසෙස් දෙවියන් වහන්සේගේ හඬට සවන් දුන්නා. ඒ වගේම මෝසෙස්ගේ තිබිච්ච ගුණාංගයක් තමයි මෝසෙස් ඒ අත්දැකීමක් ලබලා එතන නතර වුණේ නැහැ. අද බොහෝ දෙනෙක් ස්වාමීන් වහන්සේව යම් අවස්ථාවන් වල අත්දැකලා තිබෙනවා.
යම් අවස්ථාවන් වල ස්වාමීන් වහන්සේගේ අභිමුඛය එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේගේ තේජස යම් ආකාරවලින් අත්දැකලා තිබෙනවා. නමුත් දෙවියන් වහන්සේට හැමදාම අපි තුල අත්දැකීමක් උන්වහන්සේ ඇති කරන්නට යනවා. අපි අද අත්දකින්න විදිහට මේ දෙවියන් වහන්සේව හෙට අත්දකින්නේ. ඒ වගේ මේ මෝසස්ට තිබුණා වූ අනර්ග ගුණාංගයක් තමයි ඔහු සෑහීමකටපත් උනේ නැහැ. අද අපි දකින බොහෝ මිනිස්සු සෑහීමකටපත් වෙලා තිබෙනවා. අපි සෑහීමකටපත් වෙන්න නම් මේ ලෝකේ ලබන ආශිර්වාද. නමුත් අපි සෑහීමකටපත් වෙන්න යුතු නැහැ. දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තිබෙන ආත්මික කාරණා සම්බන්ධව ආත්මික ආශිර්වාද ගැන අභිමුඛයේ තිබෙන ප්‍රීතිය ගැන ඒවා තුල අපි සෑහීමකටපත් වෙන්න යන්නේ නැහැ. ඒ නිසා අපි දකිනාද බොහෝ දෙනෙක් ඒ අභිමුඛයේ තිබෙන ප්‍රීතිය එහෙම නැත්නම් ඒ අභිමුඛයේ තිබෙන අත්දැකීම දවසක ලබන්න ඇති දවසක අත්දකින්න ඇති එක දවසකදී ඒ අත්දැකීම ගැන සිහිපත් කරන ඇති. නමුත් ඔබ දන්නවද මේ මෝසෙස් තුල තිබුණා ශ්‍රේෂ්ඨ ගුණාංගේ අනේ ඔබගේ තේජස මට පෙන්වුව මැනව. ඔ ස්වාමීන් වහන්සේට අවස්ථා මේ තුන්වෙනි අවස්ථාවේදී කියන්නේ මට ඔබගේ තේජස ස්වාමීන් වහන්සේ සමග ගනුදෙනු කරන කතා කරනවා ස්වාමිනී මට ඔබගේ කරුණාව මම ඉස්සරහින් මට ගමන් කරන්න කියලා කියනවා. ඒ වගේ මෙතන ඔහු අන්තිමට ඔහු කියනවා අනේ ඔබගේ තේජස මට පෙන්වුව මැනව. ඔහුට ආස වුණා ස්වාමිනී මට ඔබගේ තේජස මෙච්චර අත්දැකීම රතු මොහොතේ අත්දැකීම ඒ වගේම කාන්තාරේ අත්දැකීම මේ අත්දැකීම් තුල ඔහු සීමා වුණේ නැහැ. එනිසා ඔබගේ ජීවිතේ ඔබ එක්තරා අත්දැකීම් තුල ඔබ වතුර බෞතිස්මය ලබන්නට ඇති සුද්ධාත්ම බෞතිස්මය ලබන්නට ඇති ඔබ උන්වහන්සේ තුලට ඇතුල් වෙන්න ඇති උන්වහන්සේ විශාල ජයග්‍රහණකින් ඔබව නිදහස් කරන්නට ඇති ඔබගේ ජීවිතේ ප්‍රශ්න ගැටලු අභියෝග වලින් උන්වහන්සේ ඔබට ජය දෙන්න ඇති. නමුත් අද දවසේ ඔබගේ ජීවිතේ ඔබ එක තැනකට අවිලා නතර වෙලා සිටිනවා නම් ඔබ දන්නවද මේ මෝසෙස් වගේ ස්වාමීන් වහන්සේගෙන් ඔබට ආයදින්න පුළුවන් නම් එහෙම නැත්නම් ඒ සීමා වෙන්නේ නැති තත්වයක ඔබ සිටිනවා නම් ඔහු කියනවා අනේ ඔබගේ තේජස මට පෙන්වුව මැනව. මම මාගේ සියලු ගුණවන්තකම නුඹ ඉදිරි පිටින් යන්ට සලස්වා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් නුඹ ඉදිරි පිට ප්‍රකාශ වන්නේ. ඒ වගේම අපි දන්නවා ස්වාමීන් වහන්සේ යම් ආකාරයකින් ඔහුට එළිදරව් වුණා. ඔහු දැක්කා. ඔහු ස්වාමීන් වහන්සේ මුහුණට මුහුණ දැක්කේ නැත. ඔහු යම් ආකාරය මොකද ස්වාමීන් වහන්සේගේ වචනේ කියන ඔහු මුහුණට මුහුණ දැක්කම ඔහු එතන මැරි වැටෙන්න දුන්නේ පරණ කිවිසුමේ ඒ අත්දැකීම. නමුත් අලුත් කිවිසුමට එනකොට අපි දකිනවා ස්වාමීන් වහන්සේට අපිට සම්බන්ධතාවයක් උන්වහන්සේ අපි තුල ඇති කරලා තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ පූජාව කරන කොටගෙන අපිට ඊටත් වඩා උන්වහන්සේ අපි තුල වාසය කරන්න කැමති වුණා. එනිසා සහෝදර සහෝදරිනි අපිට ආසයි නම් ඒ මිහිර අත්දකින්න අපේ ජීවිත වෙනස් වෙන්න යනවා. යෙසායාගේ පොතේ 6 වෙනි පරිච්ඡේදයට අපි හැරිලා බැලුවොත් යෙසායා 6 වෙනි පරිච්ඡේදයේ ස්වාමීන් වහන්සේගේ කාරණාව අපට දකින්න ලැබෙනවා. විපස්සනි පදේ බලමු. එතන කියනවා එවිට මම කතා කොට අහෝ මට දුක් වේ. මක් නිසාද මට විනාශය විය. කුමක් හේයින්ද අපවිත්‍ර තොල් ඇති මිනිසෙක්ව සිටින්නා වූ අපවිත්‍ර තොල් ඇති සෙනගක් අතරේ වාසය කරන්නා වූ මම සේනාවල ස්වාමි රජුරුවන් වහන්සේ මාගේ ඇස් වලින් දුටුවෙමි කීමි. අපි දන්නා මෙතන මේ 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ ඉඳලා පද කීපේ දෙස බලන කල ඔහු දැක්කා ස්වර්ගීය තේජස දෙවියන් වහන්සේ අවට තිබෙන දෙවියන් වහන්සේගේ වටපිටාව තුල ඒ තිබෙන මහත් අභිමානය ඒ අලංකාරය ඒ වගේම දේවදූත සේනා උන්වහන්සේට කරන නමස්කාරය ඒ මහිමාන්විත තේජාන්විත අත්දැකීම දකිනවා. යෙසායා
මම මේ ස්ථානයේ වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. අපි දකිනවා එතන ඒ ශබ්දය කර්ණ කොටගෙන එලිපත්වල අත්තිවාරම් සැලුණා කියලා කියනවා. එවැනි ගම්භීරත්වයක්, එවැනි මහිමාන්විත අත්දැකීමක් ගැන මෙතන ස්වර්ගයේ ඒ අභිමුඛය ගැන කතා කරනවා. යම් ආකාරයකින් මේ යෙසායා අනාගත වක්තෘවරයාට මේ එළිදරව්ව මේ ස්ථානයේ ලැබෙනවා. ඒ වගේ ඔහුට ඒ එළිදරව්ව ලැබෙනකොට ඒ ස්වර්ගික ඒ මහිමාන්විත අත්දැකීම ඔහුට ලැබෙන විට ඔහු ප්‍රකාශ කරනවා, එවිට මම කතා කොට අහෝ මට දුක් වේ. ඔහු කියන අහෝ මට දුක් වේ, මම අපවිත්‍ර මිනිස්සෙක්. ඔහුට පේනවා මම ඉන්න පරිසරය තුල මගේ ජීවිතය තුල තිබෙන ඒ අපවිත්‍රකම මොනතරම් අපවිත්‍ර ලෝකයකද මම ඉන්නේ කියලා කියනවා. ප්‍රේමවන්තනි, මේ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ දැකපු හැම මිනිසෙකගේම මාර්ග වෙනස් වුණා. මේ අත්දැකීම දැක්කව මේ යෙසායාටම හැගෙන්න පටන් ගත්තා. යෙසායාටම දැනෙන්න පටන් ගත්තා. මම කොහෙද හිටියේ? ඒ සප්‍රේමන්ත සහෝදරය සහෝදරි, සැබෑ අභිමුඛයේ ඉදිරිපිට මිනිසයාට සැබෑ පශ්චාත්තාපය පැමිණෙනවා. සැබෑ අභිමුඛයේ ඉදිරිපිට මිනිසයාගේ ඇතුළාන්තයට ඒ සැබෑ වූ පසුතැවිල්ල පැමිණෙනවා. ඒ නිසා අපිට අවශ්‍යයි සැබෑ පශ්චාත්තාපයට මිනිසයා පැමිණෙන්න. අද සැබෑ පශ්චාත්තාපය පැමිණෙන්නේ නැත්තේ සැබෑ අභිමුඛය සභාව තුල නැති නිසා. එනිසා අපි සභාව තුල දෙවියන් වහන්සේගේ අභිමුඛය හරියාකාරව සැබෑ පශ්චාත්තාපයට පැමිණෙන පිණිස අපි ගැඹුරින් ස්වාමීන් වහන්සේ වෙතට ළඟා වෙන්න යුතු තිබෙනවා. එසා සහෝදර සහෝදරිනි, යෙසායා ඒ අත්දැකීම දකිනවා. ඔහුට පේනවා ඔහු ඉන්න වාතාවරණයේ වටපිටාව, ඔහු සිටියා වූ දේශය තුල තිබෙන ඒ තත්වයක්, ඒ වගේ ස්වාමීන් වහන්සේගේ අභිමුඛය තුල තිබෙන ඒ මහිමාන්විත ඒ අත්දැකීම, ඒ අත්දැකීම තුල ඒ ස්වර්ගික තේජස තුල තිබෙන ඒ තත්වය තුල ඔහුට පේන මම කොතනද ඉන්නේ? සදා අපි ඉන්න තැන අපිට හැංගෙන්න නම්, අපි ඉන්න තැන අපිට දැනෙන්න නම්, අපි නිවැරදි තැනද ඉන්නේ, අපි වැරදි තැනද ඉන්නේ කියලා හැඟෙන එකම ස්ථානේ දෙවියන් වහන්සේගේ අභිමුඛය. ඒ සදා මේ අභිමුඛය දැක්කා. මේ අභිමුඛය දැකපු වෙලාවේ තමයි ඔහුට දරා ගන්න බැරි වුණා මම අපවිත්‍ර සෙනගක් අතරේ ඉන්න කෙනෙක්. ඒ නිසා මේ වගේ අපි දන්නවා මෝසස්ගේ අත්දැකීම එකක්, දාවිද්ගේ අත්දැකීම තව එකක්, යෙසායාගේ අත්දැකීම තව එකක්. මේ වගේ එක් එක්කෙනාට දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ලබන අත්දැකීම් වෙනස්ව තිබෙනවා. ඒ ආකාරයෙන් ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේට හඟවන ආකාරය වෙනස්. අලුත් කිව්ස්මේදී අපි දන්නවා ශුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල අපිට පාපය ගැන, ධර්මිෂ්ඨකම ගැන හඟවා දෙනවා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී, අපි ස්වාමීන් වහන්සේගේ තේජස මහිමය ලබන්නා වූ සෙනඟ. ඒ සප්‍රේමවන්තනි, අපි ආසවෙන්න ඕන. උන්වහන්සේගේ ආශාව නම් ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ වෙතට පිපාසයෙන් උනන්දුවෙන් ඔබ ගමන් කරන්න යුතු කෙනෙක්ව සිටිනවා. මම වැඩි විස්තර කතා කරන්නේ, නමුත් මම සාලමන්ගේ ගීතිකා පොතේ 2 වෙනි පරිච්ඡේදයේ මේ 8 වෙනි පදය පොඩ්ඩක් බලන්න යන 8 වෙනි පදයක් 14 වෙනි පදයක් වැඩි විස්තර කරන්නේ නැහැ. නමුත් මට මේ වෙලාවේ හැඟෙනවා ස්වාමීන් වහන්සේ අපි කෙරෙහි තිබෙන පිපාසය, උන්වහන්සේගේ ආසාව. උන්වහන්සේ කැමති ඔබ මම උන්වහන්සේගේ ප්‍රීතිය තුල සිටිනවාට, උන්වහන්සේගේ බලාපොරොත්තු තුල සිටිනවාට. මෙතන කියනවා අන්න මගේ ප්‍රේමවන්තයාගේ හඬ බලව ඔහු කඳුවල පණිවින්න, හෙල්වල පැන් නගිමින් එන්නේ. මගේ ප්‍රේමවන්තයා මුයිකු නොහොත් මුව පැටවකු මෙන්නි. අන්න ඔහු අපේ තාප්පෙට පිටතින් කවුළු වලින් බලයි, ගරාදි අතරින් එබී බලයි. මගේ ප්‍රේමවන්තයා කතා කර මට කියන්නේ මගේ සොඳුර සෝබන තැනැත්තිය නැගිට වරෙන්න. හලලුයා. අපි දකිනවා මේ ප්‍රේමවන්තයා හැටියට කතා කරනවා ස්වාමීන් වහන්සේ ගැන. ප්‍රේමවන්තී හැටියට කතා කරනවා සභාව, එහෙම නැත්නම් ඔබ මම උන්වහන්සේට ප්‍රේම කරන රැළ. අපි දන්න මේ ප්‍රේමවන්තයා කතා කරලා කියනවා මෙතන ඔහු ගැන කතා කර අන්න මගේ ප්‍රේමවන්තයාගේ හඬ
බලවහු කඳුවල පණිමින් හෙල්වල පැන නගිමින්ද එන්නේ. ඒ වගේ මුවෙක් එහෙම නැත්නම් මුව පැටවෙක් වගේ හොයනවා අපේ තාප්පෙට පිටතින්. ප්‍රේමවන්තයන් උන්වහන්සේ අපිව සොයාගෙන එනවා. උන්වහන්සේට බාධා පරාජය කරන උන්වහන්සේ අප වෙතට එනවා. අපි සමහර තාප්ප ගහගෙන අපි සිටින්න පුළුවන් අපේ ජීවිතේ. අපේ හදවත්වල අපි තාප්ප ගහගෙන ඉන්න පුළුවන්. සමහර අපි ප්‍රේමවන්තය මුණ ගැහෙන්න සූදානම් නැහැ. අපි මේ ප්‍රේමවන්තයාව මුණ ගැහෙන එකට එච්චර ආස කරන්නේ නැහැ. නමුත් මෙතන කතා කරනවා ප්‍රේම කරන දෙන්නෙක්ගේ අත්දැකීම. අපි දන්නවා ප්‍රේම කරන කාලේ ඔබට අත්දැකීම ඇති. බොහෝ දෙනෙකුට ප්‍රේම කරන කෙනා ප්‍රේමවන්තයා ප්‍රේමවන්තිව මොන දුරක්ද එහෙම නැත්නම් මොන තරම් ප්‍රේමවන්තිව මුණ ගැහෙන්න බාධක තිබුණත් ඔහු ඇයට ප්‍රේම කරනවා නම් ඒ බාධාව ඔහුට බාධාවක් නෙමෙයි. ඒ දුර ඔහුට බාධාවක් නෙමෙයි. ඔහුගේ ආසාව ප්‍රේමවන්තිව මුණ ගැනීම. ඒ නිසා මෙතන කියනවා ඒ ප්‍රේමවන්තයා කඳු වලින් අතරින් එහෙම නැත්නම් ඒ බාධක බිඳගෙන ප්‍රේමවන්ති වෙතට ඇවිල්ලා කියනවා මගේ ප්‍රේමවන්තයා කතා කර කියනවා මට කියන්නේ මගේ සුන්දර සෝබන තැනැත්තිය නැගිට වරෙන්න. මක්නිසාද සීත කාලයේ පසුගිය වැස්ස නැවතුනේ පොළොව පිට මල් පිපි මල් පෙනේ කුරුල්ලන්ගේ නාද කරන කාලය පැමිණෙන්නේ. අපි දන්නවා මේ ප්‍රේම කරන අත්දැකීම තුල තිබෙන ඒ පසුබිම ගැන කතා කරනවා. ඒ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ තිබෙන අලංකාරය ගැන කතා කරනවා. ප්‍රේමවන්තනි ස්වාමීන් වහන්සේගේ නම්බර් 1 ඔබත් මම. උන්වහන්සේගේ පළවෙනි ප්‍රේමය ඔබයි. ඒක තමයි මේ ප්‍රේමවන්තයාගේ හැටි. මේ ප්‍රේමවන්තයාගේ ආසාව ඔබ. මේ ප්‍රේමවන්තයා පිපාසයෙන් තිබෙන්නේ ඔබව මුණ ගැහිමයි. විගායනා කරනවා. මා දිවි තිබෙන තුරා ඔබ නම දෙන්න. මා පවතින තුරා ඔබ සොයන්න. මගේ එකම ආසාව ඔබ දැකීමයි. ප්‍රේමවන්තනි ඔබ ආසයි උන්වහන්සේව දකින්න. ඔබ ආසද උන්වහන්සේ මුණ ගැහෙන්න. ඔබ ආසයි උන්වහන්සේ සමග ආදරය වෙලෙන්න. මේ ස්ථානයේ ඊළඟට කියන පර්වත 14 කියන පර්වත විරවලද උස් කඳුවල රහස් තැන්හිදී සිටින මාගේ පරවිදෙන නුඹේ මූණ දකි. මූණ මට දකින්න නුඹේ හඬ අසන්න දියා. මක්නිසාද නුඹේ හඬ මිහිරිය. නුඹේ මූණ ශෝභනයයි කීවේ. ප්‍රේමවන්තනි උන්වහන්සේගේ ආසාව අපේ හඬින් නැගෙන වර්ණාව නමස්කාරය. අපේ මුඛයෙන් නැගෙන ප්‍රශංසාව. අපේ අතුලාන්තේ ප්‍රේමවන්තය ගැන දක්වන වර්ණාව. ඒ හඬ අසන්න උන්වහන්සේ ආසයි. ඔබ කී දෙනෙක් ආස වෙනවද උන්වහන්සේගේ ඒ ප්‍රේමේ උන්වහන්සේට නමස්කාර කරන්න. උන්වහන්සේගේ අභිමුඛය සොයන්න. උන්වහන්සේගේ ආශාව අපි උන්වහන්සේ සමග සිටීම. ඒ වගේ ප්‍රේමවන්තනි මේ ආකාරයෙන් අපි දෙවියන් වහන්සේගේ සෙනග හැටියට උන්වහන්සේගේ අභිමුඛයට අපි ආසවෙන්න ඕන. මොකද උන්වහන්සේගේ ආසාව අපිව මුණ ගැසීමයි. ප්‍රේම කරන කාලේ ප්‍රේමයේ තිබෙනකොට ප්‍රේමයෙන් පිරීලා ඉන්නකොට අපි දන්නවා ප්‍රේමවන්තයා වෙතට යන්න බාධාවක් නැහැ. මම දකින සමහර දේශයන් වල සමහර පළාත්වල අපි ලංකාවේ වුණත් බොහෝ දුර ඉඳලා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ දේ වචනය අසන්නට දෙවියන් වහන්සේට නමස්කාර කරන්න සෙනගෙනවා. ඒකට හේතුව නම් සමහර කිලෝමීටර් 7-8-10 පයින් යන සෙනගෙ ඉන්නවා. ලෝකයේ සමහර රටවල් වල සමහර දුෂ්කර අමාරුකම් තිබෙන රටවල් වල දෙවියන් වහන්සේ සෙනග ප්‍රේම කරන අය ඉන්නවා. ඔවුන්ට ඒක බාධාවක් නෙමෙයි. ඒකට හේතුව නම් ඇතුළේ ප්‍රේමයෙන් පිරීලා ඉන්නේ. දේව සේවය කරන්න පවා හදවත ජෝලිතයෙන් ඉන්න සුභාරංචි කියන්නේ ස්වාමීන් වහන්සේ ගැන කතා කරන්න. ඒකට හේතු උන්වහන්සේට දක්වන ආදරය.
ඒකට හේතුව උන්වහන්සේගේ ප්‍රේමයෙන් පිරීලා ජීවත් වීම. ඔබ දන්නවද? මේ ප්‍රේමේ උතුරායමක් නැතුව දේව සේවයක් නැහැ. අපි දන්නවා පිරීමක් නැතුව උතුරායමක් නැහැ. දෙවියන් වහන්සේට සේවය කරන්න නම් අපි ස්වාමීන් වහන්සේත් එක්ක ප්‍රේමයෙන් වැළෙන්න අවශ්‍යයි. කෙනෙකුට දේව සේවයට හදවත පොළඹවන්නේ පිපාසය ඇති වෙන්නේ උන්වහන්සේ එක්ක තියෙන ප්‍රේමයේ උතුරායම නිසා. දේව සේවය කියලා කියන්නේ දෙවියන් වහන්සේට දක්වන ප්‍රේමයේ උතුරායම. උතුරනවා. දේව සේවය කරන්න අපි ස්වාමීන් වහන්සේ වෙනුවෙන් යමක් කරන්න, ස්වාමීන් වහන්සේගේ නාමය ඔසවන්න, ස්වාමීන් වහන්සේගේ නාමය ගෞරවයෙන් පත් කරන්න, එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් වැය වෙන්න, කැප වෙන්න, ඒකට හේතුව නම් ඔහු දෙවියන් වහන්සේට දක්වන ආදරය. ඒ ආදරය විතරක් නෙමෙයි උතුරා යෑම, වැක්කිරෙන ආදරය. ආමේන්. ඒ ආදරය. ඒ නිසා යමෙක් ස්වාමීන් වහන්සේට දක්වන සේවය නම්, එතන උන්වහන්සේට කරන සේවය නම් ඒ ඔහුගේ ප්‍රේමී උතුරා යෑම. එසේ ප්‍රීමකින් සේවය කරන කල ඔහුට පැමිණෙන පාදක උට ජය ගන්න පුළුවන්. ඔහුට හිස් කමින් ඔහු සේවයක් කරන්න හදනවා නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. හරි පිරීමක් නැතුව දෙවියන් වහන්සේගේ මෙහි යෙදෙන්න උත්සාහ කරනවා නම් ටික දවසක් ගිහිල්ලා ඒක අසාර්ථක වෙනවා. ටික දවසක් සේවය කරනවා ඒකෙන් බැහැර වෙනවා. ටික දවසක් සේවය කළා අදහිරියටපත් වෙනවා. ටික කාලයක් උන්වහන්සේට කැපෙලා ආපස්සට හැරෙනවා. ඒකට හේතුව පූර්ණත්වයේ පිරීමකින් නෙවෙයි, සම්පූර්ණ පිරීමකින් නෙවෙයි දේව රාජ්‍ය වැඩ පටන් ගන්න. ඒ නිසා ආරම්භක ස්ථානයේ උන්වහන්සේගේ අලංකාරයෙන් දකින්න අපි ආසවෙන්න ඕන ප්‍රේමවන්තයනි. ඒ නිසා ඔබගේ ජීවිතේ අපි මේ ආකාරයෙන් උන්වහන්සේට ලං වෙන අතර අපි දන්නවා අපිට බලාපොරොත්තුවක් තිබෙනවා. අපි එක්තරා ස්වර්ගික අත්දැකීමක් මේ පොළවේ අපි සුළුවෙන් ලබනවා. නමුත් දවසක් එනවා අපි මහ උත්තරීතර, මහිමාන්විත, තේජාන්විත, දුක නැති, කඳුල නැති ඒ රාජ්‍යයේ ඒ මහිමේ අපි භුක්ති විඳින්න. ඒක පැහැදිලි ලෙස අපි දකිනවා. ඒක අවස්ථාවක් පැමිණෙනවා. ඒක අවස්ථාවක් පැමිණෙන ක්‍රියාපොතේ 7 වෙනි පරිච්ඡේදයේ 56 වෙනි පදයේ කියනවා. ක්‍රියා 7:56 ස්තේපන් කියලා දෙවියන් වහන්සේට මෙහෙ කළා මිනිස්සු කිරියා. උන්වහන්සේගේ වචනේ දේශනා කළා. ඒ වගේම උන්වහන්සේට විරුද්ධව ඒ වචනේ ඇසුවම සමහර කණ්ඩායම ඔහුට විරුද්ධව නැගිටින්න පැමිණුණා. මේ 54 ඉඳලා කියන ඔහු ඒ දේ ඇසු විට අනින ලද සිත් ඇතුව ඔහුට විරුද්ධව දත් පිටි කෑවෝ. නමුත් ඔහු සුද්ධාත්මයෙන් පූර්ණව දෙවියන් වහන්සේ දෙස බලා, ස්වර්ගයේ දෙස බලා දෙවියන් වහන්සේගේ මහිමය දෙවියන් වහන්සේ දකුණු පැත්තේ යේසුස් වහන්සේ නැගිට සිටිනවා දැක බලව ස්වර්ගයේ විවර වී තිබෙනවා. මනුෂ්‍ය පුත්‍රයා දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ නැගිට සිටිනවා මට පෙනේයි කීවේ. අපි දන්නවා ඔහු දකිනවා මේ අත්දැකීම. මේ වෙනකොට ඔහුට විරුද්ධව සෙනගක් ගල් ගහන්න, එහෙම නැත්නම් ඔහු මරන්න උත්සාහ කරනවා. ඔහු සූදානම් වෙලා සිටිනවා. නමුත් ඔහු මේ ස්තේපන් දකිනවා. මොකද ස්තේපන් දෙවියන් වහන්සේ තුල පිබිදුනා වූ කෙනෙක්. වචනේ දේශනා කළා. ඒ වචනය අසා සිටියා වූ සමහර අය ඒ වගේම මෙතන ඔහුට විරුද්ධව සිටියා. ඔහු නමුත් දකිනවා දර්ශනය. ඒ තමයි දෙවියන් වහන්සේගේ මහිමය. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ සමග යේසුස් වහන්සේ දකුණු පැත්තේ වාඩි වෙලා ඉන්නවා. ඒ මහිමාන්විත අත්දැකීම දකින්නකොට අපි දන්න ඔහුට පීඩාවක් විසින් විදිහට ඔහුට දැනුනේ නැහැ. ඊට වැඩිය මහිමාන්විත රාජ්‍යයක ඔහු ගමන් කරන්න යන බව ඔහුට දැනුණා. ප්‍රේමවන්තනි, මේ පොළවේ තිබෙන ඒ
මේ පොළවේ තිබෙන මහිමයට වඩා මේ පොළවේ තිබෙන ජීවිතයට වැඩිය අනර්ග ජීවිතයක එහෙම නැත්නම් තේජසක් ඔහු ස්වාමීන් වහන්සේගේ අභිමුඛයේ දැක්කා. ඒ නිසා ඔහු නිර්භීතව ස්වාමීන් වහන්සේ තුල ඔහු කතා කරන වගේම ඔහු දකිනවා ස්වර්ගයේ විවෘත වෙලා විවරවි තිබෙනාගේ මනුෂ්‍ය පුත්‍රයා දෙවියන් වහන්සේගේ දකුණු පැත්තේ නැගිට සිටිනවා මට පෙනියයි කීසේක. ඒ වගේම අපි දන්නවා ඔහුට පහර දෙනවා 59 වෙනි පදයේ කියනවා ස්වාමී යේසුස් වහන්සේද මගේ ආත්මය ඔහු කියනවා පිළිගත මැනවයි කියා ස්තේපන් යාඥා කරද්දී ඔහුට ගල් ගැසුවේ. උදරින් වැටි ස්වාමීන් වහන්සේ මේ පාපය ඔවුන් පිට නොතබුව මැනව මහත් හඬින් මොරගසා කීවේ. අපි දන්නවා ඔහුට යාභිමුඛේ ඔවුන්ට පවා සමාව දුන්නා. ඔහුට විරුද්ධ වූ අයට පවා ඔවුන් පිටේ පාපේ තබන්න එපා කියලා ඔහු මොරගැස ඔහු ඉල්ලුවා. සාමාන්‍ය අපි පීඩාවකදී ඒ ඔක්කොම අමතක වෙන්න පුළුවන්. නමුත් ඔහු මේ ස්වර්ගික දර්ශනය දකිනකොට ඔහුගේ සතුරන්ට පවා ආශිර්වාද කරන්න පුළුවන් තත්ත්වයේ ඔහු සිටියා. ඒ නිසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී ඔහු දැක්කා ස්වර්ගික තේජස. මම අවසන් කරන්න යනවා තව පද දෙකකින්. අපි දන්නවා තෙසලෝනික පොතේ කතා කරනවා 1 තෙසලෝනික 4 වෙනි පරිච්ඡේදයේ එතන කියනවා එතන 17 වෙනි 16 වෙනි පදේ ඉඳලා බැලුවොත් මක්නිසාද ස්වාමීන් වහන්සේම මහත් ශක්තියක්ද උත්තම දේවදූතගේ හඬද දෙවියන් වහන්සේගේ හොරණෑ නාදයද ඇතුව ස්වර්ගික පස්නාසයක ක්‍රිස්තුස් වහන්සේ තුල මනා වූ අය පළමු කොට නැගිටින්නේ. එවිට ජීවත්ව ඉතුරු වන සිටින අපි එක විටම ඔවුන් සමග ස්වාමීන් වහන්සේ සම්මුඛ වන පිණිස වලාකුළු වලින් අහසට ඇදගනු ලබන්නේ. මෙසේ අපි නිතරම ස්වාමීන් වහන්සේ සමග සිටින්නෙමු. ආමේන්. මෙතන කතා කරනවා මිය පරලොව ගිය උන් සහ එව නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේදී සිද්ධ වෙන දේ සම්බන්ධව කතා කරනවා. එතන කියනවා උන්වහන්සේ ශබ්ද තුනකින් අපි දන්නවා ශබ්ද තුනක් උන්වහන්සේගේ පැමිණීමේදී සිද්ධ වෙන එකක් තමයි මක්නිසාද ස්වාමීන් වහන්සේ මහත් ශබ්දයක්. ඊට පස්සේ දේව දූතගේ හඬ ඒ වගේම දෙවියන් වහන්සේගේ හොරණෑ නාදය ඇතුව ස්වර්ගයෙන් වාසිනවා කියලා. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේ තුල මනාහු අය පළමු කොට නැගිටිනවා. පළවෙනි ජයග්‍රහණය ක්‍රිස්තුස් වහන්සේ තුල සැතපුණා වූ අයට තිබෙන බව මේ ස්ථානයේ පැහැදිලි ලෙස සඳහන් කරනවා. ඒ වගේම ඊට පස්සේ ජීවත් වෙලා ඉතුරු වෙන අපි එක විටම ඔවුන් සමග ඔවුන් කියලා කියන්නේ ඒ පළවෙනි කණ්ඩායම එහෙම නැත්නම් මෙතෙක් සැතපුණා වූ අය උන්වහන්සේගේ පැමිණීමේදී අහසට ඇදගනු ලබන ඔවුන් සමග අපිද ස්වාමීන් වහන්සේ සම්මුඛ වන පිරිස වලාකුළු වලින් අහසට ඇදගනු ලබන්නේ. මෙසේ අපි නිතරම ස්වාමීන් වහන්සේ සමග සිටින්නෙමු. ආමේන්. වැදගත් දෙයක් තමයි. එතනින් පස්සේ නිතරම ක්‍රිස්තුස් වහන්සේ තුල සැතපුණා වූ අය අපි නිතරම ස්වාමීන් වහන්සේ සමග අපි සිට ගන්නවා. හalleluya. එනිසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී අද උදෑසන අපිට ස්වාමීන් වහන්සේගේ අභිමුඛය කෙරෙහි මහත් උනන්දුවක් මහත් ඒ අලංකාරය අපි අද උදෑසන දකින්න යුතුව තිබෙනවා. එනිසා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරී අවසාන පදයේ එළිදරව් පොතේ 21 වෙනි පරිච්ඡේදයේ එළිදරව් 21 වෙනි පරිච්ඡේදයේ කඳුල නැති වේදනාව නැති රාජ්‍ය ගැන කතා කරනවා. මම එකේ ඉඳලා මම කියවන්නේ නම් 4 වෙනි පදේ වෙනකම් අලුත් ආසක්ද අලුත් පොළවක්ද දුටිමි. මක්නිසාද පළමු ආසත් පළමු පොළවක් පහව ගියේ මුහුදද තවත් නොවි. තවද තමාගේ පුරුෂයාට සරසුණු ලද මනාලියෙකු මෙන් සූදානම් කරනු ලැබූ ශුද්ධ නුවර එනම් අලුත් යෙරුසලම දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගින් බසිනවා දුටිමි. තවද මෙන්න දෙවියන් වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමග උන්වහන්සේ ඔවුන් සමග වාසය කරනසේක. ඔහු උන්වහන්සේ සෙනග වන්නේය. දෙවියන් වහන්සේම ඔවුන් සමග සිට
ඔවුන්ගේ දෙවියන් වහන්සේ වනසේක. උන්වහන්සේ ඔවුන්ගේ ඇස් වලින් සියලු කඳුළු විස දමනසේක. මරණය තවත් නොවන්නේ වැළපීමත් හැඬීමත් වේදනාවක් තවත් නොවන්නේ මක්නිසාද පළමු දේවල් පහව ගියේ. ආමේන්. අපි දකිනවා මෙතන කතා කරනවා අවසානයේ සදාකාලේ නැවත දුක නැති මරණේ නැති එහෙම නැත්නම් වේදනාව නැති අනර්ග සදාකාල රාජ්‍යයක දෙවියන් වහන්සේ සමග සදාකාලයක් ජීවත් වෙන ඒ ගමන ගැන ස්වර්ගයේ අවසාන ඒ පරිච්ඡේදයේ එහෙම නැත්නම් මේ එලිදරව් 21 වෙනි පරිච්ඡේදයේ සඳහන් කරනවා. මේ බලාපොරොත්තුව තුල අපිට ජයග්‍රාහී ගමනක් තිබෙනවා. ඒ නිසා අපි සෑම කෙනෙක්ම ස්වාමීන් වහන්සේගේ ආභිමුඛය කෙරෙහි ආසාවෙන් අපි හැම කෙනෙක් ඒ මහිමේ අලංකාරය දකින්න අපි ආස වෙමු. ඒ තේජාන්විත අත්දැකීමට අපි ආස වෙමු. ඒ නිසා අපි සියල්ලට වඩා එක දෙයක් ස්වාමිනී ඔබගේ අභිමුඛයේ අලංකාරය ඔබගේ තේජසේ අලංකාරය දකින්න මට උපකාර කළ මැනව. ස්වාමිනී මට ඊලිදරව දුන මැනව. අපි හැම කෙනෙක් ස්වාමීන් වහන්සේට බාර දෙමු. ප්‍රේමවන්ත පියාණනි අපි ඔබගේ දයාවට මේ වෙලාවේ බාර ගන්නවා. ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. වචනය සුවම කෙනෙක්ට ඔබගේ දිව්‍ය අනුග්‍රහය දුන මැනව. යේසුස් වහන්සේගේ තුමු නාමයෙන්